හොඳයි ළමයි. AAT 3 අධ්‍යයන 3 බදුකරණයේ විෂය සඳහා සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. මුලින්ම මම ඔයාලට මොකද්ද මට තියෙන මේ විෂය උගන්වන්න තියෙන සුසුකම කියන දේ පිළිබඳව ඔයාලට හැඳින්වීමක් කරන්නම්. මම නුවන් සමීර. මම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ගණකාධිකරණ අංශයේ පළමු පෙර සාමාර්ථයක් හිමි උපාධිධාරියෙක්. ඒ වගේම 2013 A level සමස්ත දිවයිනේ 26 වෙනි ස්ථානයේ දිනාගෙන තිනවා. ඒ වගේම ගාල්ල දිස්ත්‍රික්කයේ 2013 දෙවනි ස්ථානය දිනාගෙන තිනවා. ඒ වගේම මම දැන අවුරුදු 4ක පළපුරුද්දක් තියෙනවා ඔඩිට් ෆර්ම් මේ කියන්නේ විගණන ආයතනයක විගණකවරයෙක් විදියට. ඒ වගේම දැනට රජයේ පිළිගත් රාජ්‍ය විශ්වවිද්‍යාලයක සහායක අධිකාචාර්ය කෙනෙක් විදියට වැඩ කරනවා. රයිට්. එතකොට ඔයාලට මම මේ අද ඉඳන් මේ පටන් ගන්න මේ අපේ මේ වීඩියෝ මාලාවෙන් අපි කතා කරන්න යන්නේ බදුකරණය සම්බන්ධව. මේ බදුකරණය සම්බන්ධව සැලකිල්ලට ගනිද්දී විශේෂයෙන් කතා කරන්න ඕනේ ඔයාලට කියන්න ඕනේ මේ බදුකරණය කියන එක නිතර නිතර වෙනස් වෙනවා. ඔයාලා ඒක දන්නවා. ඔයාලා ඒක දන්නවා. මොකද සමහරවිට ශ්‍රී ලංකාවේ තියෙන බදුකරණය මේ අද තියෙන එක නෙමෙයි හෙට තියෙන්නේ. එතකොට මෙන්න මේ ඉදිරියේ එක්සෑම් එක ඔයා මේ බලන පළවෙනි සැරෙන්න පාස් වෙන්න තමන්ගේ අදහස තියාගන්න ඕනේ. හේතුව එහෙම නොවුනොත් පුතා ඔයාලට වෙන්නේ නැවතත් මෙම පාඨමාලාව අධ්‍යයනය කිරීමට සිදු වෙනවා. අනිවාර්යයෙන්ම ඒක නියතයක්. මොකද බදුකරණය නිරන්තරවම වෙනස් වීමට ලක්වන විෂයක් නිසා. මොකද ගණකාධිකරණ ඔයාලගේ ඔය accounting ඊට පස්සේ management accounting auditing වගේ නෙවෙයි. මේක නිතර වෙනස් වෙනවා. ඒක කියනවා අපි dynamic කියලා. right. එතකොට ඔයා මෙන්න මේ එන සැරේ බදුකරණයේ විෂය ඇතුළුව අනිකුත් AAT 3 පදනම් 3 අධ්‍යයන සියල්ල අවසන් කරොත් මෙන්න මේ ප්‍රතිලාභ වලට ලබා ගන්න පුළුවන් වරලත් ගණකාධිකාරී ආයතනයෙන් ලබා දෙන. ඒතර වරලත් ගණකාධිකාරී ආයතනයේ ව්‍යාපාර අධ්‍යයන 1, ව්‍යාපාර අධ්‍යයන 2 ඊට පස්සේ තියෙනවා ඔයාලගේ කෝපරේට් ලෙවල් කියලා ඊට පස්සේ තියෙනවා ස්ට්‍රැටජික් ලෙවල් කියලා. ඒතර ඔය කෝපරේට් සහ ස්ට්‍රැටජික් ලෙවල් දෙක තියෙන ඉංග්‍රීසි මීඩියම්, ව්‍යාපාර අධ්‍යයන 1 සහ ව්‍යාපාර අධ්‍යයන 2 දැනට සිංහල මීඩියම් සහ ඉංග්‍රීසි මීඩියම් කියන දෙකෙන්ම වරලත් ගණකාධිකාරී ආයතන පවත්වනවා. ඔයාලා මේ AAT අධ්‍යයන 3 අවසන් කරලා වරලත් ගණකාධිකාරීවරයෙක් වීමේ අදහසක් තියෙනවා නම් චාටට් කරලා ඔයාට පුළුවන් වරලත් ගණකාධිකාරී ආයතනයේ ව්‍යාපාර අධ්‍යයන 1 කියන සම්පූර්ණ විෂයන් ටිකම නිදාස් වෙනවා. ඒ වගේම ව්‍යාපාර අධ්‍යයන 2 ඔයාලට තවත් විෂයන් දෙකක් පමණයි කරන්න ඕනි. මතක තියාගන්න ඔයාලා මේ විෂය ඒ කියන්නේ බදුකරණයේ විෂය AAT 3 එහෙම නැත්නම් පද අධ්‍යයන 3 තියෙන අපේ මේ ව්‍යවස්ථාපිත බදුකරණය ව්‍යවස්ථාපිත සමාගම් සාතනි පුජ්‍යල බදුකරණය අවසන් වුණොත් ඒ කියන්නේ හොඳට පාස් වුණොත් මතක තියාගන්න ඔයාලගේ වරලත් ගණකාධිකාරී ආයතන විසින් පවත්වන ව්‍යාපාරික අධ්‍යයනයේ තියෙන ටැක්සේෂන් එහෙම නැත්නම් තනි පුජ්‍යල සහ සමාගම් බදුකරණය කියන එක නැවත කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. ඒ කියන්නේ ඔයාලට නිදහසක් හම්බ වෙනවා. ඒ වගේම දරුවනේ කියන්න ඕනි විශේෂ කාරණයක් තියෙනවා මෙන්න මේ බදුකරණයේ විෂය සම්බන්ධයෙන් මම දන්න විදිහට ඔයාලා ජීවිතේ පළවෙනි වතාවට තමයි ඉගෙන ගන්න. එයා කලින් සැරයක් කරලා රිපීට් වෙච්ච ඒ කියන්නේ ෆේල් වෙච්ච ළමෙක් නෙවෙයි නම් පළමු වරට නම් මේ බදුකරණයේ විෂය ඉගෙන ගන්න අනිවාර්යෙන් ඔයාගේ ජීවිතේ පළවෙනි වතාවට තමයි මේ බදුකරණයේ කියන විෂය මාලාව ඉගෙන ගන්න. මේ බදුකරණයේ විෂය ටිකක් වෙනස්. ඒක අමාරු නෑ පුතා. අමාරු නෙවෙයි තියෙන්නේ ටිකක් වෙනස්. ඒකට හේතුව ඒකේ තියෙන ඒකටම වෙන්නු නිශ්චිත වූ වෙනස්ම වචන මාලාවක් තියෙනවා. ඒ වගේම ඒකටම වෙන්නු වෙනත්ම ශබ්දකෝෂයක් තියෙනවා. ඒතර මෙන්න මේ කාරණාත් එක්ක ඔයාලට බදුකරණ විෂය හරි අමාරු විෂයක් විදිහට තමයි දැනෙන්නේ. මොකද ගිණුම් කරණය ගත්තොත් ඔයා A level කරද්දී O level කරද්දී ගිණුම් කරණය ඇහිලා තියෙනවා. වචන හර බැර වත්කම් වගකීම් හිමිකම් ආදායම් ගිණුම් ආදායම් ප්‍රකාශනය මූලදත්ත ප්‍රකාශනය ගිණුම් වර්ෂය ඔහලා තියෙනවා. නමුත් ඔයාට මේ බදුකරණයේ තියෙන සමහර වචන අලුත්. උදාහරණයක් විදිහට කියනවා නම් දැන් බදුකරණය ගත්තට පස්සේ පුතා ගිණුම්කරණයෙන් වෙනස් වෙනවා ටික. ඒතර ගිණුම්කරණය කියන උදාහරණයක් මම මේ කියන්නේ වෙනස්කමක්. ගිණුම්කරණය කියනවා ෂය කියලා. බදුකරණයේදී ඔකට ෂය කියලා වචනයක් පාවිච්චි කරන්නේ නැහැ. අපි ඔකට කතා කරන්නේ ප්‍රාග්ධන දීමනාව. මොකද්ද? ප්‍රාග්ධන දීමනාව. ඒතර තව උදාහරණයක් විදිහට කියනවා නම් ඔයාලා ගිණුම්කරණයේදී කතා කරනවා ගිණුම් වර්ෂයක්. ගිණුම් වර්ෂයක්. හැබැයි බදුකරණයේදී දරුවනේ ගිණුම් වර්ෂ කියලා ඒව කතා කරන්නේ නැහැ. ගිණුම් වර්ෂ කියලා කතා කරන්නේ නැහැ. ඒවට අපි කියන්නේ බදුකරණයේදී තක්සේරු වර්ෂය. ඔන්න ඔය කියන වෙනස්කම් ටික තියෙනවා. right.
එතකොට අපි බදුකරණයේ යටතේ කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මුලින්ම අපි අද කතා කරන්නේ බදුකරණයේ හැඳින්වීම. බදුකරණය හැඳින්වීම. බදුකරණය ඇයි අවශ්‍ය? ඇයි මොකද්ද මේ බදුකරණය කියන්නේ? කවුද බදු ගෙවන්න ඕන? කවුද බදු පනවන්නේ? හරිද? අන්න ඒ තමයි අද අපි කතා කරන්නේ. ඒ කියන්නේ බදුකරණයේ හැඳින්වීම. පළවෙනි මාතෘකාව පළවෙනි පාඩම වගේ අපි කතා කරනවා බදුකරණය හැඳින්වීම. ඒතකොට දරුවනේ මේ ඉංග්‍රීසි කියන එකත් අනිවාර්යයි. ඉංග්‍රීසි කියන එකත් අනිවාර්යයි. ඔයා මතක තියාගෙන යන්න. නැවත ඔයා බදුකරණයේ විෂය ඉගෙන ගන්නේ වරලත් ගණකාධිකාරී විෂය මාලාවන් කරනවා නම් හෝ ACCA හෝ CIMA හෝ මොනෑම ආකාර දෙයක් කරනවා නම් අනිවාර්යයෙන්ම මෙතනින් පස්සේ ඔයාලට මේ බදුකරණයේ විෂය ඉගෙන ගන්න වෙන්නේ ඉංග්‍රීසි වලින්. ඒකෙන්ද මේවා ඉංග්‍රීසි වචනත් ටිකක් පුරු වෙලා යන්න. අපි මේකට කියන introduction of taxation. Introduction of taxation. එතකොට අපි මේ යටතේ කතා කරනවා බද්දක් කියන්නේ. මුලින්ම කතා කරනවනේ මොකක්ද දන්නවද? බද්දක් කියන්නේ. බද්දක් කියන්නේ. ඒතර අපි කතා කරනවා මොකද්ද මේ බද්දක් කියලා කියන්නේ? What is tax? පළවෙනියටම අපි දාලා ගන්න ඕන බදුකරණ යටතේ බද්දක් යනු. බද්දක් යනු. බද්දක් යනු. මොකක්ද බද්දක් කියලා කියන්නේ? කවුද මේ බදු පනවන්නේ? කවුද බදු ගෙවන්න ඕන? මොකක් මතද බදු ගෙවන්න ඕන? මෙන්න මේ ප්‍රශ්න ටික තමයි මුලින්ම එන්නේ. පළවෙනිට මොකක්ද? කවුරුන් විසින් පනවයිද? කවරෙකු හට පවරයිද? කුමක් මත පවරයිද? කවුරුන් විසින් පනවයිද? කවරෙකු හට පවරයිද? කුමක් මත පවරයිද? right. ඊට කලින් අපි බලමු මොකද්ද මේ බද්දක් කියන්නේ? What is tax? What is tax? බද්දක් කියන්නේ බද්දක් කියන්නේ. බද්දක් කියන්නේ පුතා රජය හොලියා ගන්න බද්දක් කියන්නේ. බද්දක් කියන්නේ. රජය හෝ රජයේ බලාධිකාරී ආයතනයක් විසින් පනවනු ලබන අනිවාර්ය ගෙවීමක්. අනිවාර්ය ගෙවීම. එතකොට කවුද පනවන්නේ? රජය. රජය. මේක අනිවාර්ය ගෙවීමක්. කිසිම පුජ්‍යලයකට පැහැර හරින්න බෑ. කිසිම පුජ්‍යලයකට පැහැර හරින්න බෑ. මේ අනිවාර්ය ගෙවීම. ලියාගත්ත බද්දක් යනු රජය හෝ රජයේ බලාධිකාරී ආයතනයක් විසින් පනවනු ලබන අනිවාර්ය ගෙවීමක්. අනිවාර්ය ගෙවීමක්. right. එහෙනම් ඊළඟට අපි කතා කරන්න ඕනේ මොකක්ද? මොකටද මේ බදු ගහන්නේ? මොකක්ද මේකේ අරමුණ? ඇයි රජයේ බදු ගහන්නේ? මොකක්ද අරමුණ? එතකොට පුතා රජයක් විසින් බදු ගහන්නේ ප්‍රාථමික අරමුණක් තියෙනවා. ප්‍රධානම අරමුණ. කවුද පනවන්නේ? රජය. රජය. ඇයි? මොකක්ද අරමුණ? මොකක්ද අරමුණ? බද්දක් යනු මම ලියන්නම් මේක ලියාගන්න බැරි වෙච්ච දරුවන්ට. රජය විසින් හෝ රජයේ බලාධිකාරී ආයතනයක් විසින් පනවනු ලබන අනිවාර්ය ගෙවීමක්. රජය හෝ රජයේ බලාධිකාරී ආයතනයක් විසින් පනවනු ලබන අනිවාර්ය ගෙවීම. ඕකට තමයි බද්දක් කියලා කියන්නේ. ඕකට තමයි බද්දක් කියලා කියන්නේ.
right. ඊළඟට අපි බලමු අපිට කතා කරන්න තියෙන අපි ඊළඟට බදුකරණය අරමුණු. බදුකරණය අරමුණු. අරමුණ නෙවෙයි අරමුණු. ඒකද බදුකරණය අරමුණු කිහිපයක් තියෙනවා. බදුකරණය අරමුණු. English වලින් කියන objectives of taxation. බදුකරණයේ අරමුණු. මේ බදුකරණයේ අරමුණු අපිට ප්‍රධාන කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ප්‍රධාන කොටස් දෙකකට. එකක් ප්‍රාථමික අරමුණ. ප්‍රාථමික අරමුණ නැත්නම් බදුකරණය මේක අරමුණු කියලා කියන පුතා නැත්නම් අපිට කියන්න පුළුවන් බදුකරණයේ කාර්යයන් අරමුණු හෝ කාර්යයන් ඔබ්ජෙක්ටිව් හෝ නැත්නම් කියන කාර්යයන් නම් ෆන්ක්ෂන් ප්‍රාථමික අරමුණු හෝ ප්‍රාථමික කාර්ය kan අපි ඉංග්‍රීසි වලින් කියනවා primary objective or function right ඊළඟට තියෙන පුතා ප්‍රධාන ඊළඟ අරමුණ තමයි ද්විතීයික අරමුණ නැත්නම් කාර්ය එතකොට පුතා මේ ද්විතීයික කාර්යයන් අපිට ප්‍රධාන කොටස් දෙකකට නැවත බෙදන්න පුළුවන්. මේ ද්විතීයික කාර්යයන් නැවත කොටස් දෙකකට බෙදනවා. එකක් ආර්ථික කාර්යයන් ඊළඟ කාරණය සමාජීය කාර්ය. ඔකට ඉංග්‍රීසි වලින් කියනවා මොකද්ද? Economics function social function alright එතකොට අපි දැන් එකින් එක බලාගෙන යන්න ඕන මොකක්ද මේ ප්‍රාථමික කාර්යයන් මොකක්ද මේ සමාජීය කාර්ය මේ ද්විතීයික කාර්යයන් යටතේ එන ආර්ථික කාර්යයන් සහ සමාජීය කාර්යයන් යනවා. right අපි බලමු. බදුකරණයේ දරුවෝ මතක තියාගන්න මූලිකම කාර්ය වෙන්නේ මොකක්ද? ඔයාලා හිතන විදිහට දැන් උත්තරයක් ගොඩනගා. අපි කතා කරන්නේ මුලින්ම බදුකරණයේ මූලික කාර්යය. මේ ප්‍රාථමික කාර්යය. ප්‍රාථමික අරමුණ. බදුකරණයේ ප්‍රාථමික අරමුණ. ලියා ගන්න බදුකරණයේ ප්‍රාථමික අරමුණ වනුයේ බදුකරණයේ ප්‍රාථමික අරමුණ වනුයේ රජයට අවශ්‍ය අරමුදල් රැස් කර ගැනීම සඳහාය. බදුකරණයේ ප්‍රාථමික අරමුණ රජයට අවශ්‍ය රජයේ වියදම් වලට අවශ්‍ය ආදායම් රැස් කර ගැනීමට මොකද්ද? රජයේ වියදම් සඳහා ප්‍රමාණවත් ආදායමක් රැස් කර ගැනීම
බදුකරණයේ මූලික අරමුණ වේ. බදුකරණයේ මූලික අරමුණ වේ. right. එතකොට මොනවාද සාමාන්‍යයෙන් රජයකට තියෙන වියදම්? රජයකට තියෙන වියදම්. රජයේ තියෙන වියදම් මොනවාද? මතක තියාගන්න. රජයේ වියදම් ප්‍රධාන වශයෙන් කොටස් දෙකයි. රාජ්‍ය වියදම් ප්‍රධාන කොටස් දෙකයි. ඔයාලා දන්නවා මොනවාද මේ ප්‍රධාන කොටස් දෙක? ප්‍රධාන කොටස් දෙකයි. මොනවාද මේ දෙක? පළවෙනි වියදම වර්තන වියදම්. වර්තන වියදම්. මොනවාද වර්තන වියදම් කියන්නේ? නැවත නැවත සිදුවන ස්වභාවයේ වියදම්. උදාහරණ විදියට ණය පොලී ගෙවීම, රාජ්‍ය සේවක වැටුප් ගෙවීම, මෙන්න මේ කියන දේවල් ඊළඟට මොනවද තියෙන්නේ? B ප්‍රාග්ධන ස්වභාවයේ වියදම්. මොනවාද සාමාන්‍යයෙන් රජයක් විසින් දරන ප්‍රාග්ධන ස්වභාවයේ වියදම්? ප්‍රාග්ධන ස්වභාවයේ වියදම් විතර ගන්න පුළුවන්. ගුවන් තොටුපළවල් ඉදිකිරීම, මහා මාර්ග ඉදිකිරීම, මෙන්න මේ කියන දේවල් රජයේ ප්‍රාග්ධන ස්වභාවයේ වියදම්. ප්‍රාග්ධන ස්වභාවයේ වියදම්. එතකොට මෙන්න මේ රජයේ වර්තන ස්වභාවයේ සහ ප්‍රාග්ධන ස්වභාවයේ වියදම් ආවරණය කර ගැනීම සඳහා රජයට අවශ්‍ය ආදායම් උපයා ගැනීම තමයි බදුකරණයේ මූලික අරමුණ වන්නේ. බදුකරණයේ මූලික අරමුණ වන්නේ. එහෙනම් දැන් බදුකරණයේ මූලික අරමුණ ඉතා පැහැදිලි. ලියාගත්තා. මේ තියෙන්නේ ලියාගත්තා. right. ඊළඟට ලියා ගන්න රජයේ වියදම්. රජයේ වියදම් කියන එකට තව පොඩි විස්තරයක් ලියා ගන්න පුතා. රජය විසින් ගාස්තු රහිතව හෝ අවම ගාස්තු යටතේ සපයන සේවාවන් කීපයකි. ඒ මත දරන වියදම් තමයි පුතා මෙන්න මේ රාජ්‍ය වියදම් වර්ධනය. මොනවද? නිදහස් සෞඛ්‍ය, නිදහස් අධ්‍යාපනය, ඒ වගේම පොදු මගී ප්‍රවාහන සේවා, ගුවන් යානවලට අමතරව තියෙන විශේෂයෙන්ම දුම්රිය සේවා, ලංගම බස් සේවා යනාදී වශයෙන්. ඊළඟට යටිතල පහසුකම් සංවර්ධනය, මහා මාර්ග නඩත්තුව, ඔන්න ජාතික ආරක්ෂාව. පොලිසියක් තිබුණා කියලා පෙන්සල්ලි ගන්නවද? හපෝ නෑ. ඒ ජාතික ආරක්ෂාව. මෙන්න මේ කියන එක තමයි රජයේ විසින් සපයන මූලික සේවාවන්. right. ඊළඟට අපි යනවා බදුකරණයේ ද්විතීයික කාර්යය.
ද්විතීයික කාර්යයන්. පදුකරණයේ ද්විතීයික කාර්යයන්. ඒ ද්විතීයික කාර්යයන් යටතේ අපිට ප්‍රධාන කොටස් දෙකක් හඳුනගන්න පුළුවන්. එක ආර්ථික කාර්යයන්. ආර්ථික කාර්යයන්. මොකක්ද මේ බදුකරණයේ ආර්ථික කාර්යයන් කියන්නේ? බදුකරණයේ ආර්ථික කාර්යයන් දේශීය සහ විදේශීය ඒ අර්ථේ එක දේශීය හා විදේශීය ආයෝජන යොමු කළ යුතු දිශාවන් සැකසීම ඊළඟ එක විදේශීය තරගකරුවන්ගෙන් දේශීය සැපයුම්කරුවන් ආරක්ෂා කර ගැනීම. එහෙනම් බදුකරණයේ ද්විතීයික කාර්යයන් යටතේ පළවෙනි එක ආර්ථික කාර්යයන්. ඒ ආර්ථික කාර්යයන් කොහොමද වෙන්නේ? ඒකෙන් කරනවා දේශීය සහ විදේශීය ආයෝජන යොමු කළ යුතු දිශාවන් සැකසීම. මොන ඒරියාස් වලද මොන පැතිවලද ආයෝජනයන් සිදු කළ යුත්තේ කියන එක මේ බදුකරණය පාවිච්චි කරලා රජයකට වෙනස් කරන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි විදේශීය තරංකරුවන්ගෙන් දේශීය සැපයුම්කරුවන් ආරක්ෂා කර ගැනීමත් මෙන්න මේ බදුකරණය කියන ටූල් එක යූස් කරලා උපාංග යූස් කරලා රජයක් විසින් පාලනය කරනවා. කොහොමද ඒක කරන්නේ අපි කතා කරමු. දැන් දේශීය හා විදේශීය ආයෝජනයන් යොමු කළ යුතු දිශාව සකසන්නේ කොහොමද බදුකරණය පාවිච්චි කරලා? ඔයා හිතන්න අපිට නොදියුණු පැත්තක් අනුරාධපුරේ හොරවපතාන කියන පැත්ත අපි සලකනවා නොදියුණු දුෂ්කර පැත්තක් කියලා. අලිගහණය වැඩි රයිට්. ඔන්න වගේ ලොකු ප්‍රශ්න තියෙන මිනිස්සුන්ට රැකියා ස්ථාන අඩුයි, ස්ථීර නිවාස නැහැ හේතුව අලි ප්‍රශ්නේ නිසා රයිට්. ඔය වගේම උතුරු පළාත රයිට්, හම්බන්තොට රයිට්, ඔය වගේ මන්නාරම් ඔය වගේ අපිට ගන්න පුළුවන් රයිට්. දුෂ්කර පැති තියෙනවා ලංකාවේ. මතක තියාගන්න. හරිද? ලංකාවේ තවමත් පාසල් තියෙනවා ගොඩ නැගිලි එකක්වත් නැති. දැනට තියෙනවා ලංකාවේ. ඔක රියල් දේවල්. මේ ඇත්ත. ලංකාවේ තවමත් පන්සල් පල්ලි කෝවිල් තියෙනවා බිල්ඩින් එකක් නැති හරියට. පැහැදිලිද? මේ මේවා තියෙනවා ප්‍රශ්න. අන්න එවැනි නොදියුණු පළාතක් දියුණු කරන්න රජයට අවධානය යොමු වෙලා. හිතමු අපි උතුරු පළාත කියලා. උතුරු පළාතේ නව රැකියා අවස්ථා බිහි කරලා මෙන්න මේ තියෙන ජනවාර්ගික ප්‍රශ්නයට විසඳුමක් සපයන්න රජයට උවමනාවක් ඇති වෙලා තියෙනවා. ඒතකොට විදේශ ආයෝජකයෙක් එනවා ලංකාවට ආයෝජනය කරන්න. එයාට ඕන තැන්වල රජයේ ශ්‍රී ලංකාව තුල ආයෝජනය කරන්න බෑ. පුළුවන්. අවසර තියෙනවා නම් පුළුවන්. හරිද? උදාහරණයක් විදිහට හිතමු එයාට අවස්ථා දෙකක් තියෙනවා. එක්ක එයා ආයෝජනය කරන්න ඕන කොළඹ දිස්ත්‍රික්කේ, නැත්නම් එයා ආයෝජනය කරන්න ඕන යාපනයේ පැත්තේ. එතෙන්දි රජය කියනවා ඔයා යාපනයේ පැත්තේ ආයෝජනය කළොත් ඔයාගේ ව්‍යාපාර යාපනයේ ප්‍රදේශයේ පටන් ගත්තොත් අපි ඔයාට අවුරුදු 10ක බදු සහනයක් දෙනවා. බදු අය කරන්නේ නැහැ, සහනයක් දෙනවා. අන්න එයාව දිරිමත් කරා එයාගේ ආයෝජනය කොහේ කරන්නද? යාපනයේ පැත්තේ කරන්න. හේතුව යාපනයේ ඒ වුණොත් අර විරිකියා සහිත තරුණ තරුණියන්ගේ ප්‍රශ්නය විසඳෙන නිසා. අන්න බලන්න
රජය මෙන්න මේ විදේශීය ආයෝජන දේශීය ආයෝජන යොමු කළ යුතු දිශාව හදන්න මෙන්න මේ බදුකරණය කියන උපකරණය පාවිච්චි කරනවා. එහෙනම් බලන්න බදුකරණයේ ද්විතීයික අරමුණ ද්විතීයික කාර්යයන් යටතේ ආර්ථික කාර්යයක් විදියට කරන්න පුළුවන් දේශීය සහ විදේශීය ආයෝජන යොමු කළ යුතු දිශාව තීරණය කරනවා මෙන්න මේ බදුකරණය කියන උපකරණය පාවිච්චි කරනවා. පැහැදිලිද නැද්ද? තමයි ඉතා පැහැදිලි. එහෙනම් ලියා ගන්න මේ දේශීය සහ විදේශීය ආයෝජන යොමු කළ යුතු දිශාවන් සැකසීම කියන එක යටතේ ලියා ගන්න. රජයකට වරිපණම් සහ දිරිදීමනා වැනි බදු මෙවලම් යොදා ගනිමින් පෞද්ගලික අංශයේ යම් ආයෝජනයන් කෙරෙහි දිරිගැන්වීම හෝ අධෛර්යමත් කිරීම කළ හැකිය. ඒ තුලින් බදුකරණය මෙම දේශීය සහ විදේශීය ආයෝජන යොමු කළ යුතු දිශාවන් තීරණය කිරීමේ උපාංගයක් ලෙස කටයුතු කරයි. මම හිතන්නේ ඉතාමත් පැහැදිලි සරල සිද්ධාන්තයක් අපි කතා කරේ. ඉතාමත් පැහැදිලි සරල සිද්ධාන්තයක්. right. ඊළඟ ආර්ථික කාර්යය. විදේශීය තරඟකරුවන්ගෙන් දේශීය තරඟකරුවන් ආරක්ෂා කර ගැනීම. ඔයා දැනටමත් A level කරලා ඉන්න දරුවෙක් නම් ඔයාලා දන්නවා A level වාණිජාංශයෙන් A level කරපු දරුවෙක් නම් ආර්ථික විද්‍යාව හදාරනකොට ඔයාලා ඉගෙන ගන්නවා විදේශ වෙළඳාම කියලා පාඩමක්. ඔය විදේශ වෙළඳාම මෙන්න මේ කැලල කතා කරන එක තැනක නම තමයි ආරක්ෂණය. ආරක්ෂණය කියන්නේ මොකද්ද? විදේශීය තරඟකරුවන්ගෙන් දේශීය සැපයුම්කරුවන් ආරක්ෂා කරගෙන. කොහොමද බදුකරණය ක්‍රියා කරන්නේ? මෙන්න මේ විදේශීය තරඟකරුවන්ගෙන් දේශීය සැපයුම්කරුවන් ආරක්ෂා කරගන්න. කොහොමද? මොන වගේද ඒක ක්‍රියා කරන්නේ? හරි. අපි ඔක සරල උදාහරණයක් මාර්ගයෙන් කතා කරමු. දැන් හිතන්න පුතා, ඔයා දන්නවා ලංකාවේ අල වර්ග දෙකක් තියෙනවනේ. ඔයාලා කියන්නේ නේ. රටාල කියනවා ලංකාල කියලා දෙකක් තියෙනවනේ. සාමාන්‍යයෙන් ලංකාවේ මිල දර්ශනය ගත්තොත් රටාල මිල අඩුයි. මම හරියටම දන්නේ නැහැ කිලෝ එකක් කීයද කියලා. නමුත් අපි ඒක අපකල්පනය කරමු රුපියල් 90යි කියලා. රටාල. ඊළඟට තියෙන පුතා තව වර්ගයක් ලංකාල. රුපියල් 100යි කිලෝ එකක්. රුපී per 1 kg. කිලෝ එකේ ප්‍රයිස් එක. දැන් තාර්කික පාරිභෝගිකයෙක් විදියට ඔයා රටාලද කන්නේ ලංකාවද? සිරිසපදේ කියලා ලංකාල කනවද? රුපියල් 90ට තියෙන රටාල කනවද? තාර්කික පාරිභෝගිකයෙක් නම් ඔයා කන්නේ රටාල. මොකද ගුණත්වයේ වෙනසක් නැහැ. එහෙනම් ඔයාගේ ගුණත්වය ඒ ලැබෙන තෘප්තිය අඩුම පිරිවැයක් තුල ලබා ගන්න පුළුවන් රටාල තමයි ඔයා කන්නේ. අන්න බලන්න මෙන්න මේ தত্ত্বය මත ලංකාවේ අලගොවියාගේ ඉල්ලුමට වන බලපෑම මොකද්ද? ලංකාවේ මිනිස්සුවත් ලංකාවේ අල කන්නේ නැහැ. ඇයි? රුපියල් 100යි. දැන් ලංකාවේ අලගොවියට ඇයි මේ රටාල රුපියල් 90ට දෙද්දි ලංකාල 100 වෙලා තියෙන්නේ? ක්වොලිටි එකේ ප්‍රශ්නයක්ද? තත්ත්වයේ ප්‍රශ්නයක්ද? හපෝ නැහැ. මේකට එකම හේතුව මෙන්න මේ අල නිෂ්පාදනය සඳහා ලංකාවේ යන පිරිවැය රට පාකිස්තානයේ අපි හිතමු පාකිස්තානයෙන් කියලා අල ගෙන්නන්නේ. ඔය ඉන්දියාවෙන් කියලා. මෙන්න මේ ඒ රටවල් වල අල නිෂ්පාදනය සඳහා යන පිරිවැයට වඩා වැඩි. අපේ ශ්‍රම පිරිවැය වැඩි. ශ්‍රමිකයෙකුට අය කරන ගාණ වැඩි. අන්න. එතකොට පුතා ලංකාවේ අල ගොවියට මේක 90ට දෙන්න බෑ. හේතුව ලංකාවේ අල කිලෝ එකක නිෂ්පාදන පිරිවැයම රුපියල් 95යි. උදාහරණයකට. මේක සත්‍යයක් නෙවෙයි. රුපියල් 95යි. එතකොට මේ රුපියල් 95ක් වන පිරිවැයක් සහිත අල කිලෝ එකක් පුළුවන් ද පුතා රුපියල් 90කට දෙන්න? එහෙනම් අල ගොවියා වෙස්සන්තර විය යුතුයි නේ? නේද?
එහෙම නැතුණු ටිකක් අමාරුයි. අන්න මෙයාට පුතා මේ ලංකාල ගොවියට මෙන්න මේ රටින් එන තරඟකරුවන් සමග වෙළඳ පොලේ තරඟ කරගන්න බෑ. හේතුව ඇයි? තාර්කික පාරිභෝගිකයා ඉල්ලන්නෙම රටාල. මිල අඩු නිසා. මෙන්න මේකට ක්‍රියාමාර්ගයක් විදියට රජය කරනවා මේ දේශීය තරඟකරුවන් නැත්නම් දේශීය සැපයුම්කරු ආරක්ෂා කර ගැනීමේ චේතනාව පළමු කොටගෙන මෙන්න රජය විසින් රටාල සඳහා රුපියල් 10ක බද්දක් පනවනවා. තීරු බද්දක් පනවනවා. රටාල වලට රුපියල් 10ක තීරු බද්දක් පනවනවා. තීරු බද්දක් පනවනවා. දැන් නව රටාල මිල රුපියල් 90 නෙවෙයි පුතා රුපියල් 100. ලංකාවේ වල වලට ප්‍රශ්නයක් වුන්නේ නැහැ. ලංකාවේ වල රුපියල් 100 මිල අන්න බලන්න. මිල දෙක සමානයි. මිල දෙක සමානයි. රටින් කෑවත් 100යි ලංකාවේම කෑවත් 100යි. අන්න දැන් මිනිස්සුන්ට දේශීයත්වය මතක් වෙනවා. අන්න දැන් දේශීයත්වය මතක් වෙනවා. මොකද මිලේ ප්‍රශ්නයක් නැහැ, බජට් එකට අවුලක් නැහැ, පොකට් එකෙන් සල්ලි යන්නේ සමානයි. එහෙනම් මෙහෙම හිතනවා මිනිස්සු අපෝ මේ රටින් ගියනලා කනවට වඩා හොඳයි ලංකාවේ යලා කනවා. අපි ලංකාවේ ජාතියනේ නේ? අපි ශ්‍රී ලාංකිකයෝ කියලා මොකද්ද? ශ්‍රී ලංකා දේ සිරිසැප දේ කියලා ඔන්න දැන් තමයි ලංකාව කන්න මතක් වුනේ. අන්න බලන්න රජය මෙන්න විදේශීය තරඟකරුවන්ගෙන් දේශීය තරඟකරුවන් ආරක්ෂා කරගන්න රටාල මත බදු පැනෙව්වා. අන්න එහෙනම් ඔයාලට දැන් තේරෙනවා මෙන්න ආර්ථික කාර්යයක් ලෙස බදුකරණය විදේශීය තරඟකරුවන්ගෙන් දේශීය සැපයුම්කරුවන් දේශීය ගොවියන් ආරක්ෂා කරගන්න බදුකරණය උපකරණයක් ලෙස යොදාගත්තා. බදුකරණය උපකරණයක් ලෙස යොදාගත්තා. එනවා ලියා ගන්න විදේශීය තරඟකරුවන්ගෙන් දේශීය සැපයුම්කරුවන් ආරක්ෂා කර ගැනීම කියන එක යටතේ රජය විසින් විශේෂ වැදගත් දේශීය කර්මාන්තයන් විදේශීය තරඟකරුවන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා විදේශීය භාණ්ඩ සේවා මත බදු පැනවීම බදු සම්බන්ධ විවිධ මෙවලම් මගින් කටයුතු කරන ආකාරය හඳුනාගත. එහෙනම් පුතා ඕනෝක තමයි බදුකරණයේ සම්බන්ධ ද්විතීයික කාර්යයන් ගැන කතා කරද්දී අපිට කතා කරන්න පුළුවන් එක දේ ආර්ථික කාර්යයක්. හරි. මම හිතනවා දැන් ඔයාලට මනා ප්‍රතුල අවබෝධයක් මෙන්න මේ බදුකරණයේ අරමුණු සම්බන්ධව තියෙන්නට ඕන. පැහැදිලිද? ඒතර මේ තාක් ඉතිහාසයේ කිසිම දිනක මෙන්න මේ බදු අරමුණ මොකක්ද ඒව ගැන කිසිම පසුගිය විභාග ප්‍රශ්න පත්‍රයක අහලා නැහැ. එතකොට අහන්න බැරිද? අපෝ පුළුවන්. අහන්න බැරිත් නැහැ. මම එක්සැමින් වුණොත් මම අහනවා. රයිට්? වෙලාවට මම එක්සැමින් වෙන්නේ නැත්තේ. රයිට්. ඒක අහන්න පුළුවන්. නැත්නම් සිලබස් එකේ තියෙන්නේ නැහැ නේ. ඒක සිලබස් එකේ තියෙන දේ. ඇයි ඒතකොට එහෙනම් මේ විභාගෙට එන්නේ නැති දෙයක් මේ යකා මේ පළදමාගෙන උගන්වන්නේ? ඇයි මොකටද හේතුව? නෑ පුතා. බදුකරණය සම්බන්ධව ඔයාට හොඳ සරල ඒ වගේම පැහැදිලි අවබෝධයක් ගන්න නම් මෙන්න මේ බදුකරණය හා සම්බන්ධ මුලින්ම තියෙන අපේ මේ තියරි පාර්ට් මේ විෂය කරුණු ටික අවබෝධයක් තියෙන්නට ඕන. ඒකයි මේව උගන්වන්නේ. තවත් ඊළඟ ද්විතීයික කාර්ය විදිහට අපිට හඳුනා ගන්න පුළුවන් මොකද්ද? සමාජීය කාර්ය. social function. මොනවාද මේ සමාජීය කාර්ය? 1.
එක ලියාගන්න. පළවෙනි සමාජීය කාර්යය. සමාජය විසින් සමාජය විසින් අනුමත නොකරන කාර්යයන් අධෛර්යමත් සමාජයේ විසින් අනුමත නොකරන කාර්යයන් අධෛර්යමත් කිරීම. දෙක සමාජයේ විසින් අනුමත කරන කාර්යයන් ධෛර්යමත් කිරීම. ඊළඟට අපිට හඳුනා ගන්න පුළුවන් තුන මොකක්ද? ආදායම් විෂමතා අවම කිරීම. ආදායම් ව්‍යාප්තියේ විෂමතාවයන් අවම කරන්න පුළුවන්ලු කාටද පුතා? මෙන්න මේ බදු කරණයට. right. පළවෙනි එක බලමු. සමාජයේ විසින් අනුමත නොකරන කාර්යයන් අධෛර්යමත් කිරීම. මොකද්ද මේ? සමාජයේ විසින් අනුමත නොකරන කාර්යයන් අධෛර්යමත් කරනවා කියන්නේ මොකක්ද? මොන වගේ කාර්යයක්ද? 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 බලමු. මේකෙන් කියන්නේ දරුවෝ ඔයාලට මතකද පසුගිය රජයන් වල තිබුණු සංකල්පයක් තිබුණා මතින්තොර හිටක් හෝ මතින්තොර රටක් කියලා. හරියට මතක නැහැ. මතින්තොර රටක් මට මතකයි කියලා. ඔන්න ඒ ක්‍රමයෙන් එයාලා කරේ දුම්මැටි වල දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදනයන්ගේ පිරිවැය එහෙම නැත්නම් මිල ඉහළ දැම්මා. මිල ඉහළ දැම්මා. ඒ තුලින් යාලා බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? මිල වැඩිවීම තුල එම මිලදී ගන්නා වාර ප්‍රමාණය හෝ මිලදී ගන්නා සංඛ්‍යාව අඩු කරන්න. ඇත්තට මේක සාර්ථකයිද? ඇත්තට මේක යම් තාක් දුරකට සාර්ථකයි. එතකොට සම්පූර්ණයෙන්ම එම සිගරට් බොන එක නැවතුනේ නැහැ. නමුත් දිනකට දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදන භාවිතයට ගත්තා කියලා හිතමු පුජ්‍යලයක 20ක් අන්නේම ප්‍රමාණය 10ක් දක්වා අඩු වුණා. 10ක් දක්වා අඩු වුණා. කොහොමද ඒක අඩු කරේ එහෙම? මිල වැඩි කරේ කොහොමද? අන්න සිගරට් එහෙම නැත්නම් දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදන මත මත්ද්‍රව්‍ය මත්පැන් මත මොකද්ද කරේ? බදු අය පැනෙව්වා. බදු පැනෙව්වා. බදු පනවනකොට මොකද්ද දරුවනේ වෙන්නේ? එම බදු ප්‍රමාණය එම නිෂ්පාදකයා කාටද දෙන්නේ? අවසාන පාරිභෝගිකයා මත පනවනවා. අන්න එතකොට ඒක කරන්නේ කොහොමද? මිලට එකතු කරනවා. එහෙනම් කලින් රුපියල් 20යි තිබුණේ නවබද්දක් ගැව රුපියල් 40ට දැන් දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදනයකට සිගරට් එක මිල රුපියල් 60. අන්න කලින් බීපු ප්‍රමාණය අඩු කරා. අන්න සමාජය විසින් අනුමත නොකරන කාර්යයන් අධෛර්යමත් කරන්න රජය පාවිච්චි කරනවා මොනවද? බදුකරණය කියන නැත්නම් බදු කියන උපකරණය. බදු කියන උපකරණය. ඊළඟට තියෙන සමාජයේ අනුමත කරන කාර්යයන් ධෛර්යමත් කරන. එතකොට සාමාන්‍යයෙන් දැන උගත් අධ්‍යාපනයෙන් සහිත සංකල්ප වලින් සහිත සාරධර්මානුකූල ආකල්ප වලින් පරිපූර්ණ
පුජ්‍යලයේ රටට දායාද කරන ඕනෑම දෙයකට රජය ඉඩ දෙනවා. ඇයි? මොකද එලෙස අධ්‍යාපනයක් සහිත දැනුමක් තේරුමක් ඇති යහපත් ආකල්ප වලින් හෙබි පුජ්‍යලයකගෙන් රටට වන හානිය අඩුයි. සමාජීය ගැටලු වලට එවන් පුද්ගලයන් මැදිහත් වෙන ප්‍රමාණය අඩුයි. බලන්න නොයෙක් ආකාරයේ සමාජ විෂමතාවයන් සමාජ ගැටලු ඇති වෙලා තියෙන්නේ ඒ අයගේ දැනුම් මට්ටම් අනුව. දැනුම් මට්ටම් අනුව. ඒ උදාහරණයක් විදිහට අරගෙන බලන්න සාමාන්‍යයෙන් පාරක වාහනයක් අපි ඇක්සිඩන්ට් වුණාට පස්සේ අන්දක මේ ළඟදී අපේ මේ පොලිස් මාධ්‍ය ප්‍රකාශකත් මේ ගැන කියනවා. කියන්නේ අර ඒ ඒරියා එකේ ඉන්නේ නූගත් පිරිසක් නම් එයා හැමතිස්සෙම කැමති පුතා කෝලහලවලට කලබලෙට. එයා කරන්නේ ඩ්‍රයිවර්ට ගහලා මුලින්ම කරන්නේ මොකද්ද? හරි වැරද්දක් නැහැ. ඩ්‍රයිවර්ට ගැව්වා වාහනේ පිච්චුවා. අන සමාජ ගැටලු. උතර වාහනේ පුච්චලා. දැන් අර මිනිස්සුන්ට ගහලා ICU. ඒ විතරක් නෙමෙයි. මේ ගහපු අය ටික දැන් හිරේ ඉන්නකොට නිකන් ඉන්න පුළුවන්ද? බෑ. ඒක ඇතුළේ කන්න දෙන්න ඕනේ. ඒ වගේ සේවා අනිත් සේවා දෙන්න ඕන. වෛද්‍ය සේවා දෙන්න ඕනි. නවාතැන් පහසුකම් දෙන්න ඕනි. ඒ නවාතැන් පහසුකම් දුන්නා මේ හිරකරුවන් බලා ගන්න වෙනම පිරිසක් බඳව ගන්න ඕනි. අන්න හිරගෙදර නඩත්තුව සඳහා වෙනත් පිරිවැයක් පුතා. ඇයි මේ එතකොට මේ සියලුම පිරිවැයන් දරන්නේ කවුද? රජය. අන්න රජය. බලන්නේ අධ්‍යාපනය නොමැතිකම නිසා වෙච්ච ගැටලුවේ පිරිවැය. විශාල පිරිවැයක් රජයට. එහෙනම් රජය කැමති අන්න හැමතිස්සෙම සමාජයට දැනුමක් තේරුමක් අවබෝධයක් ආකල්ප වලින් යුත් මන ඉක්මීමක් සහිත අධ්‍යාපනයක් සහිත පුජ්‍යලේ බිහි කරන්න. එහෙනම් එවැනි බිහි කිරීමේ කාර්යයන් වල මූලිකවම යෙදී සිටින ආයතන තමයි පුතා අපි හිතනවා අධ්‍යාපන ආයතන. ඒකයි පුතා අපි සාමාන්‍යයෙන් මෙන්න මේ අපි බදුකරණය ඉගෙනුවත් වෙටින් විට ඔයාලට ඉස්සරහදී මාත් එක්ක කතා කරද්දී ඉගෙන ගන්න පුළුවන් වෙයි. මම බදුකරණය විතරක් නෙවෙයි ඔයාලගේ ජීවිතේටත් යම් අපි සමහර පොයින්ට් දෙනවා. පැහැදිලිද? එතකොට ඉගෙන ගන්නවා කියලා කියන්නේ අපි මේ විෂය කරුණු විෂය දැනුම විතරක් අපේ මේ ඔළුව මූල ගෙඩියට ගන්න එක විතරක් නෙවෙයි. අපි දැනුමෙන් පරිපූර්ණය වෙන ගමන් අපි ආකල්ප වලින් සාර ධර්ම වලින් පරිපූර්ණ වුණොත් තමයි පුතා අපිට යහපත් පුජ්‍යලයක් ලෙස සමාජයේ ඉහළ තලයක වැජිබෙන්න පුළුවන්. ඒක මත තියාගන්න. නැතුව ඔයා හොඳට ඉගෙනගෙන ලොකු වාහනයක ගිය පමණින් මිනිස්සු සලකන්නේ නැහැ. මිනිස්සු ගරු කරන්නේ නැහැ. ඒතර මිනිස්සුන්ගේ ගරුත්වය දිනා ගන්න නම් ඔයාට අනිකුත් දේවල් ප්‍රගුණ කරලා තියෙන්න ඕන. මද සිනහාවක් පාන්න පුළුවන් වෙන්න ඕනි. මිනිස්සෙක් දැක්කම අසරණ මිනිස්සෙක් දැක්කම උදව් කරන්න පුළුවන් වෙන්න ඕනි. එහෙම හිතක් උණු වෙන්න පුළුවන් වෙන්න ඕනි. අහිංසක මිනිස්සෙක් ඇවිල්ලා දැක්කට පස්සේ නේ අපි කියනවා හිඟන මිනිස්සය කියලා. ඒතර හිඟන මිනිස්සය දැක්කට පස්සේ මොකද කියන්නේ? ගහලා එනවා යනවා ඉසේ යන්න මේ අපිටත් ඉන්න බැරුව ඉන්නේ මේ අපිටත් නැතුව ඉන්නේ නෑ තමන්ගේ අතේ තියනවා නම් පුතා දුන්නට වරදක් නෑ. ඒතර අපි මේ පුජ්‍යලයා කරන දේ ගැන අපිට පොර වෙන වැඩක් නෑ. හරි. රයිට්. අන්න සමාජයේ විසින් අනුමත කරන කාර්යයන් දිරිමත් කරන්න රජයේ බදුකරණය පාවිච්චි කරේ කොහොමද? අන්න ඒ වගේ පුජ්‍යලයන් යහපත් පුජ්‍යලයන් බිහි කරන්න මූලික වෙන ආයතන තමයි අධ්‍යාපන ආයතන. එහෙනම් ඔයා දන්නවා වර්තමාන බදුකරණයේ අනුව අධ්‍යාපන සේවා සපයන ආයතන සඳහා බදු අනුපාතය පුතා 14%යි. කියන 140, 124, 118 තියෙද්දී අවම බදු අනුපාතයක් අය කරන්නේ කාගෙන්ද? අධ්‍යාපන සේවා සපයන ආයතන තුලින්. අධ්‍යාපන සේවා සපයන ආයතන තුලින්. එහෙනම් අධ්‍යාපන සේවා සපයන ආයතන ඇයි දිරිමත් කරන්නේ? ඇයි ව්‍යවසායකයන්ට තව අධ්‍යාපන ආයතන ආරම්භ කරන්න? මේකේ බදු අනුපාතය අඩුයි. ඒකෙන් කියන පණිවිඩය. මේකේ බදු අනුපාතය අනිත් ව්‍යාපාරත් එක්ක සංසන්දනය කරද්දී ඉතා අඩුයි. ඔය ආරම්භ කරන තව අධ්‍යාපන ආයතන. අපි සහාය දෙන්නම් රජය කියනවා. ඇයි? අන්න එයාලා හිතනවා අධ්‍යාපන ආයතන තුලින් සමාජය පිළිබඳ අවබෝධයක් සහිත දැනුමක් සහිත පරිපූර්ණ පුජ්‍යලයේ පුරවැසියෙක් රටට දායාද කරනවා. එම දායාද කරන ක්‍රියාවලිය තුළින් රජයේ අනිකුත් සමාජීය ගැටලු විසඳෙනවා කියලා. අන්න එවැනි සමාජය විසින් අනුමත කරන කාර්යයන් ධෛර්යමත් කරන්න රජය මේ බදු උපාංගයක් විදියට යොදා ගන්නවා. ඊළඟට පුතා ඊළඟ කාර්යය මොකක්ද? මේ ආදායම් ව්‍යාප්තියේ විෂමතාවයන් අවම කිරීම. මොකද්ද මේ ආදායම් ව්‍යාප්තියේ විෂමතාවය කියලා දැනගෙන ඉන්න ඕනේ ඉස්සෙල්ලා ඔක්කොම කලින් නේ නේද? අර ගෙදර ගියත් අපි බත් එක්ක කන්න කලින් අම්මගෙන් අහන්න ඕන කියලා තියෙන්නේ මොකද්ද කියලා නේ.
අන් ඒ වගේ තමයි. මේ ආදායම් ව්‍යාප්තිය විෂමතාවය කියන්නේ මොකද්ද? විෂමතාවයක් කියනනම් ඔයා දන්නවා වෙනස්කම. දැන් ඒකෙන් කියන්නේ සියලු පුජ්‍යලයන්ට සමාන මට්ටමේ ආදායම් ලැබෙන්න ඕනේ කියලාද? දැන් මට ලැබෙන්නේ දවසකට හිතන්නකෝ ආදායම් රුපියල් 4000යි. එතකොට මට වඩා ඉහළින් ඉන්න හොඳ සුසුකම් සහිත කෙනෙකුට ලැබෙන්නත් උන් රුපියල් 4000යි කියන එකද? අපෝනේ. විෂමතාවයන් කියන්නේ ආදායම් ව්‍යාප්තිය විෂමතාව කියන්නේ ඒක නෙවෙයි පුතා. අර ආදායම් තියෙනවා සමහරක් ගලා යන්නේ පුතා එකම අංශයකට විතරයි. එකම තැනකට විතරයි. ඔන්න ඔය විෂමතාවයේ හින්දා තමයි සමාජයේ පන්ති බෙදලා තියෙන්නේ ඉහළ පන්තිය, මධ්‍යම පන්තිය සහ පහළ අඩු ආදායම්ලාභී පවුල් කියලා. අපි දුප්පත් පොහොසත් කියලා කියන්නේ සරලවම අන්න. එතකොට මෙන්න මේ බදුකරණය කොහොමද ඒක නැති කරන්න කටයුතු කරන්නේ? මේ බදුකරණය ඒක නැති කරන්න කටයුතු කරන්නේ දරුවෝ ඉහළ ආදායම් ඇති පුද්ගලයන්ගෙන් බදු ලෙස ඉහළ ආදායම් ඇති පුද්ගලයන්ගෙන් ආදායම් බදු ලෙස මුදල් ලබා ගන්න අතර එම ලබා ගන්නා මුදල් වලින් කොටසක් පහළ ආදායම් උපයන අයට සමෘද්ධි සහනාධාරය ලෙස ගෙවනවා. සමෘද්ධි සහනාධාරය ලෙස ගෙවනවා. මම හිතන්නේ ඔයාලට ඊටාම පැහැදිලි. right. එහෙනම් අපි මෙන්න මේ විදිහට බදුකරණය සම්බන්ධ සියලුම කාර්යයන් කතා කරලා ඉවරයි. බදුකරණයේ මූලික කාර්යය තියෙනවා, ප්‍රාථමික කාර්යය, ඊළඟට තියෙන ද්විතීයික කාර්යය, ද්විතීයික කාර්යයන් දෙකයි. ද්විතීයික කාර්යයන් දෙකක් විදිහට අපි අඳුර ගන්නවා මොනවාද? ආර්ථික කාර්යයන්, ඊළඟට සමාජීය කාර්යයන්, right. ඔය ටික තමයි මූලිකවම බදුකරණය සම්බන්ධ කතා කරන්න තියෙන අරමුණු තියෙන්නේ. මේ තාම ඉන්නේ බදුකරණය හැඳින්වීම. right. ඊළඟට තියෙන පුතා එතකොට ඔයාලට යම්කිසි ගැටලුවක් තියෙනම් බදුකරණය සම්බන්ධව අපි ඉදිරියේදී අපි ඔයාලා අපේ මේ සිස්ටම් එකේ අපේ ඉන්න ලොගින් එක ගත්තට පස්සේ ඔයාලා මේව ගෙවීම් කරලා මේ වීඩියෝ ගත්තාම අපි ඉදිරියේදී කරන්න බලාපොරොත්තු වෙන WhatsApp group එකක්. ඒතර ඔයාලට ওই වීඩියෝස් බලද්දී අපැහැදිලි දෙයක් යම්කිසි තවදුරටත් පැහැදිලි කර ගැනීමට අවශ්‍ය නම් අපි ඉදිරියේදී අපි අනිවාර්යයෙන්ම ඒ සඳහා WhatsApp මාර්ගයෙන් කණ්ඩායමක් හදනවා, group එකක් හදනවා. ඒතර මේ WhatsApp group එකට ඔයාලා ඇඩ් කරනවා සහ එම group එකට මාවත් ඇඩ් වෙනවා. එතකොට ඔයාලට බදුකරණය විෂය සම්බන්ධ යම් නොතේරෙන හෝ වැඩිදුරටත් අවබෝධ කර ගැනීමට යම් අවශ්‍ය දෙයක් තියෙනවා නම් එම group එකට පණිවිඩයක් දාලා ප්‍රශ්න අහන්න පුළුවන්. එහෙම නැත්නම් මම පහසුකම් සපයලා දෙනවා මට ඍජුවම කෝල් කරලා හෝ මැසේජ් කරලා එම ප්‍රශ්නය අහන්න පුළුවන් වෙන ක්‍රියාවලියක්. අපි ඒක අනිවාර්යයෙන්ම වගකීමකින් කියන්නේ. මොකද අපි මේ දෙන දේ අනිවාර්යයෙන්ම වගකීමක් සහිතව දෙන දෙයක්. right. ඊළඟට අපි කතා කරනවා පුතා බදුකරණයේ මූලධර්ම. Principles of English එකෙන් කියන principles of taxation. එතකොට අපිට බදුකරණයේ මූලධර්ම කිහිපයක් කතා කරන්න පුළුවන්. මොකද්ද මේ බදුකරණයේ මූලධර්ම කියන්නේ? ඒ කියන්නේ යහපත් හොඳ සාර්ථක බදු ක්‍රමයක් තුල රටක යහපත් බදු ප්‍රතිපත්තියක් බදු ක්‍රමයක් තියෙනවා නම් මෙන්න මේ ඉදිරියේදී අපි කතා කරන ලක්ෂණ වලින් යුක්ත වෙන්න ඕනේ එම බදු ක්‍රමය. දැන් එතකොට ඔයාලට පුළුවන් තනියෙන්ම මේක අපේ එහෙම නැත්නම් කාර්ය සාධනය බලන්න ලංකාවේ තියෙන්නේ හොඳ බදු ක්‍රමයක්ද නැද්ද? අන්න ඔයාටම පුළුවන්. අපේ කිසිම බලපෑමක් නැහැ. ඔයාටම පුළුවන් ලංකාව හොඳයිද නැද්ද කියලා හිතන්න. right. අපි කතා කරමු. බදුකරණයේ පළවෙනි මූලධර්මය ඊටම වැදගත්. සාධාරණත්වය. අපි ඔකට ඉංග්‍රීසි වලින් කියන equity. සමානාත්මතාවය නෙමෙයි equality. මේක equity. සාධාරණත්වය.
මොකද්ද පුතා සාධාරණත්වය කියන්නේ? ලියා ගන්න. සාධාරණත්වය. සාධාරණත්වය කියන්නේ මොකද්ද? බදු ගෙවීමේ හැකියාව පදනම් කරගෙන බදු අය කළ යුතුය යන්නයි. ඒ කියන්නේ මොකද බදු ගෙවීමේ හැකියාව පදනම් කරගෙන බදු අය කළ යුතුය යන්නේ. එතකොට කලින් හිටපු ඈත කාලේ හිටපු ප්‍රවීණ සමාජ පිළිබඳ ගවේෂකයෙක් කියලා තියෙනවා මීමැස්සෙකු මලින් රොන් ගන්නාසේ රජය විසින් කියන්නේ මෙහෙම කියන ලස්සන ටික මීමැස්සෙකු මල නොතලා මලින් රොන් ගන්නාසේ රජය බදු ගෙවන්නාගෙන් බදු අය කරගත යුතුය කියලා. බලන්න ඒක ලංකාවේ ඉච්චර වෙනවද කියලා. right. සාධාරණත්වය බදු ගෙවීමේ හැකියාව. එතකොට මේ සාධාරණත්වය ප්‍රධාන කොටස් දෙකකට බෙදලා පුතා. ප්‍රධාන කොටස් දෙකයි. එකක් සිරස් සාධාරණත්වය. සිරස්. ඔයාලට කියනවා vertical. vertical equity. සිරස් සාධාරණත්වය. මොකද සිරස් සාධාරණත්වය කියන්නේ? ඉහළ ආදායම් උපයන්නන්ගෙන් ඉහළ බදු ප්‍රතිශතයකුත් පහළ ආදායම් උපයන්නන්ගෙන් පහළ බදු ප්‍රතිශතයකුත් අය කළ යුතුය යන්න. සිරස් සාධාරණත්වය කියලා කියන්නේ ඉහළ ආදායම් උපයන්නන්ගෙන් ඉහළ බදු ප්‍රතිශතයකුත් පහළ ආදායම් උපයන්නන්ගෙන් පහළ බදු ප්‍රතිශතයකුත් අය කළ යුතුය යන්නයි. ඊළඟට තිරස් සාධාරණත්වය. තිරස් සාධාරණත්වය. තිරස් සාධාරණත්වය. ඒකට කියන අපි ඉංග්‍රීසි වලින් horizontal equity. horizontal equity. මොකද්ද මේ තිරස් සාධාරණත්වය කියන්නේ? සිරස් නෙවෙයි තිරස්. ඒ කියන්නේ මොකද්ද? සමාන ආදායම් උපයන්නන්ගෙන් සමාන ප්‍රතිශතයක් බදු ලෙස අය කළ යුතුය යන්නයි. බදු ලෙස අය කරන්න ඕනේ සමාන ආදායම් උපයන අයගෙන් සමාන බදු ප්‍රතිශතය. සමාන ආදායම් උපයන අයගෙන් සමාන බදු ප්‍රතිශතය. එතකොට සාධාරණත්වය කියන්නේ මොකද්ද? බදු ගෙවීමේ හැකියාව පදනම් කරගෙන බදු අය කළ යුතුය යන්නයි. ඒතර ඒක ප්‍රධාන කොටස් දෙකයි. සිරස් සාධාරණත්වය ඊළඟට තියෙනවා තිරස් සාධාරණත්වය. සිරස් සාධාරණත්වය කියන්නේ ඉහළ ආදායම් උපයන්නන්ගෙන් ඉහළ බදු ප්‍රතිශතයකුත් පහළ ආදායම් උපයන්නන්ගෙන් පහළ බදු ප්‍රතිශතයකුත් අය කළ යුතුය යන්නයි. ඊළඟට තියෙන පුතා තිරස් සාධාරණත්වය.
ඒ කියන්නේ මොකද්ද? සමාන ආදායම් උපයන්නන්ගෙන් සමාන මට්ටමේ බදු ප්‍රතිශතයක් අය කළ යුතුය යන්නේ. මම හිතනවා ඊටාම පැහැදිලි මේ කාරණය සම්බන්ධව. මොකද මේක ඊටාම සරල දෙයක්. right. ඊළඟට අපි කතා කරනවා ඊළඟ මූලධර්මය. වර්ධක බව. ඉංග්‍රීසි වලින් කියනකොට වර්ධක බව. ඉංග්‍රීසි වලින් කියනවා progressivity. ඉංග්‍රීසිත් ඉතාම වැදගත්. මතක තියාගන්න. මොකද මේ බදුකරණය ආයමත් ඔයාලට ඉගෙන ගන්න වෙන්නේ ඉංග්‍රීසි වලින්. ආයෙ සිංහලෙන් ඉගෙන ගන්න වෙන්නේ නැහැ. මේ තමයි අන්තිමටම සිංහලෙන් ඉගෙන ගන්න පාර. වර්ධක බව. මොකද්ද මේ වර්ධක බව කියන්නේ? අපි ඒක දැනටමත් කතා කරලා තියෙන ඇත්තට. වර්ධක බව. ඇත්තට මේක සම්බන්ධ වෙන්නේ අර මුලින් කතා කරපු අපේ මේකත් එක්ක ඊටාම සම්බන්ධයි. මොකද්ද මේ සාධාරණත්වය කියන්නේ? සාධාරණත්වය. මේක පුතා එන්නේ තිරස්සාධාරණත්වයේ මූලධර්මය එක්ක. මේක එන්නේ තිරස්සාධාරණත්ව මූලධර්මයත් එක්ක. හරි. ලියා ගන්න යටතේ වර්ධක භව යටතේ මෙය තිරස්සාධාරණත්වයේ මූලධර්මය සහ මෙය තිරස් සාධාරණත්වය මූලධර්මය සහ බදු ගෙවීමේ හැකියාව පදනම් කරගෙන ගොඩනැගී ඇත. මේ තිරස්සාධාරණත්ව මූලධර්මය සහ බදු ගෙවීමේ හැකියාව පදනම් කරගෙන ගොඩනැගී ඇත. මොකක්ද ඒකින් කියන්නේ? එනම් පුද්ගලයන් ඉහළ ආදායම් උපයන විට ඉහළ බදු ප්‍රතිශතයකුත් පහළ ආදායම් උපයන විට පහළ බදු ප්‍රතිශතයකුත් ගෙවිය යුතුය යන්නයි. right. ඊළඟ මූලධර්මය. තුන්වෙනි මූලධර්මය. රැස් කිරීමේ පිරිවැය අවම වීම. රැස් කිරීමේ පිරිවැය අවම වීම. මේකට කියන පුතා ඉකොනොමි. රැස් කිරීමේ පිරිවැය අවම වීම යන්නේ ලියා ගන්න එතනට රැස් කිරීමේ පිරිවැය අවම වීම යන්නේ අදහස් වනුයේ රැස් කිරීමේ පිරිවැය අවම වීම යන්නේ අදහස් වනුයේ බදු අය කර ගැනීම සඳහා දරනු ලබන පිරිවැය අවම මට්ටමක තබා ගනිමින් රජය විසින් බදු
බදු ආදායම් අය කරගත යුතුය යන්නයි. අය කරගත යුතුය යන්නයි. ඒ කියන්නේ දරුවෝ සරලවම හිතන්න යම් කිසි පුද්ගලයෙකුගෙන් ඒ කියන පුද්ගලයෙක් ඉන්නවා. මෙම පුද්ගලයාගෙන් ඔයාට බදු ආදායම විදියට රජයට රුපියල් ලක්ෂයක් ලැබෙනවා. නමුත් මෙන්න මේ පුද්ගලයාගෙන් මෙම බදු ආදායම රැස් කර ගැනීම සඳහා රජයට වියදම් වෙනවා නම් 1,50,000ක් එම පුද්ගලයාගෙන් රජය උපයා ගන්නා ලක්ෂයක ආදායම ඔයාට රජයට ආර්ථිකමය වශයෙන් වාසිදායකද අවාසිදායකද බලන්න. ලක්ෂයක් උපයන්න 1,50,000ක් වියදම් වෙනවා. ඔයා මේ ලක්ෂය නොගත්තත් මේ ලක්ෂයේ ආදායම උපයන්න නොගියත් ඔයාට රුපියල් 50,000ක් ලාභයි. මේක උපයන්න ගියොත් 50,000 පාඩුයි. අන්න එනම් රජය විසින් සෑම විටම උත්සාහ කළ යුත්තේ නිවැරදි බදු ක්‍රමයක් තියෙනවා නම් රටක එම බදු ක්‍රමයෙන් සෑම විටම ඔය බදු ආදායම උපයාගත යුත්තේ එම රැස් කිරීමේ පිරිවැය අවම මට්ටමක පවත්වා ගන්න. ඒක තමයි කියන රැස් කිරීමේ පිරිවැය අවම වීම කියලා. ප්‍රින්සිපල් එක. මූලධර්ම. හතරවෙනි මූලධර්ම. නිශ්චිත වීම. ඉංග්‍රීසියෙන් කියන certainty. නිශ්චිත වීම. මොකද මේ නිශ්චිත වෙන්නේ කියන්නේ? නිශ්චිත වීම කියන්නේ මොකක්ද? ලියා ගන්න. නිශ්චිත වීම යටතේ එක් තැනත්තා විසින් ගෙවිය යුතු බදු මුදල ඒ වගේම ගෙවිය යුතු දිනය ගෙවිය යුතු ක්‍රමය සහ ගණනය කිරීමේ ක්‍රම යනාදිව පැහැදිලිව නිශ්චිත ඒවා විය යුතුය. මොනවද නිශ්චිත වෙන්න ඕනි? ගෙවිය යුතු මුදල නිශ්චිත වෙන්න ඕන. ඊළඟට ගෙවිය යුතු දිනය නිශ්චිත වෙන්න ඕන. ඒ විතරක් නෙමෙයි. ගෙවිය යුතු ක්‍රමය එපමණක් නෙවෙයි. ගණනය කිරීමේ පදනම ක්‍රමය යනාදී මෙන්න මේ ටික සියල්ල මොකද වෙන්න ඕන? නිශ්චිත විය යුතුයි. මේක නිශ්චිත වෙන්න ඕන. මෙන්න මේ කියන ටික අනිවාර්යයෙන්ම නිශ්චිත වෙන්න ඕන. නිශ්චිත බව කියන්නේ නේද? මෙන්න මේ. right. තර අපි ඊළඟ මූල ධර්මයට යන්න පුළුවන්. ඊළඟ මූල ධර්ම ලියා ගන්න පස්වෙනි මූල ධර්මය ප්‍රමාණවත් බව. ප්‍රමාණවත් බව. ඉංග්‍රීසියෙන් කියන adequacy. මොකද්ද මේ ප්‍රමාණවත් වෙන්නේ කියන්නේ? ඔයා මේ බදු උපයන්නේ මොකටද? ප්‍රධානම අරමුණ. ඔයාගේ රාජ්‍ය වියදම් ආවරණය කරගන්න. රාජ්‍ය වියදම්
ආවරණය කරගන්න. එහෙනම් පුතා ප්‍රමාණවත් වෙන්න ඕන කියන හොඳ බදු ක්‍රමයක් නම් එම බදු ක්‍රමය මගින් උපයා ගන්නා බදු ආදායම අදාළ රාජ්‍ය වියදම් ආවරණය කර ගැනීම සඳහා ප්‍රමාණවත් විය යුතුය. ලියා ගන්න ප්‍රමාණවත් බව යටතේ රජය විසින් උපයන බදු ආදායම රාජ්‍ය වියදම් දැරීම සඳහා ප්‍රමාණවත් විය යුතුය යන්නයි. ප්‍රමාණවත් විය යුතුය යන්නයි. තව සරල දෙයක්. මේ උපයන ආදායම රජයේ වියදම් ආවරණය කරගන්න ප්‍රමාණවත් වෙන්න ඕන. ප්‍රමාණවත් වෙන්න ඕන. ඊළඟට ලියා ගන්න ඊළඟට මූලධර්ම විදිහට ලියා ගන්න සරල බව. සරල බව. සරල බව. සරල බව. 6 වෙනි මූලධර්ම. සරල බව. simplicity. මොකද්ද මේ සරල බව? ඇත්තටම පුතා බදුකරණයක් රටක හොඳ යහපත් හොඳ බදු ක්‍රමයක් තියෙනවා නම් එම බදු ක්‍රමය සරල වෙන්න ඕන. සරල වෙන්න ඕන. ඒ කියන්නේ බදු ක්‍රමය බදු ගෙවන්නාට සරලව තේරුම් ගත හැකි විය යුතුයි. සරලව තේරුම් ගත හැකි විය යුතුයි. તો ලංකාවේ බදු ක්‍රමය සරලයිද? එහෙම සරල තේරෙන බදු ක්‍රමයක් තිබේ නම් එම බදු ගෙවන්නා සයන් අනුකූලතාවයකින් යුතුව තමන්ම හිතලා බදු ගෙවනවා. මොකද මේක තේරෙනවා. මේක වෙලා තියෙන ලංකාවේ බදු ක්‍රමය ඉතා සංකීර්ණයි. තේරෙන්නේ නැහැ. එතකොට බදුකරණය සම්බන්ධයෙන් වාර්තා ඉදිරිපත් කරද්දී එම ආයතනය හෝ පුජ්‍යලයා විශේෂ දැනුමක් සහිත පුජ්‍යලයෙකුගේ සහායක් ගන්න ඕන. එම විශේෂ දැනුමක් තියෙන පුජ්‍යලයෙකුගේ සහාය දෙද්දී එම පුජ්‍යලයා නිකන් එයාගේ සහාය දෙන්නේ නැහැ. යම් ගාස්තුවක් අය කරනවා. එහෙනම් මෙන්න මේ ගාස්තුව ගෙවන්න තියෙන මැලිකම නිසා ආයතන සහ පුජ්‍යලයින් බදු නොගෙවා හැරීමට කටයුතු කරනවා. බදු ගෙවන එක මග හරිනවා. අන්න එහෙනම් මේක රජයට පාඩුවක්. එහෙනම් සරල බව කියන්නේ මොකක්ද? ලියාගන්න. බදු ක්‍රමය ඊතා පහසු සහ සරලව තේරුම් ගත හැකි ඉතා පහසු සහ සරලව තේරුම් ගත හැකි ප්‍රතිපත්ති වලින් යුක්ත විය යුතුය. ප්‍රතිපත්ති වලින් යුක්ත විය යුතුය. ඉතා සරල සහ තේරුම් ගත හැකි පහසු ප්‍රතිපත්ති වලින් යුක්ත විය යුතුය. ඒක තමයි නේද සරල බව. තාම සරලයි. ඒ සරල බවත් ඊටම සරලයි. බණේ වචනේ උනත් හරි සරලයි. එහෙම තියෙන්න ඕන. Everything should be simple. එහෙම සරල තියෙද්දි මොකද වෙන්නේ? සිම්පල් වෙද්දි මොකද වෙන්නේ? simplicity if there මොකද වෙන්නේ? අන්න බලන්න එම බදු ගෙවන්නා සයන් අනුකූලතාවයකින් යුතුව බදු ගෙවන්නේ යමු වෙනවා. අන්න ඊළඟ පොළොල් පරාසයක් වීම. පොළොල් පරාසයක් වීම 7 වෙනි එක. 7 වෙනි එක පොළොල් පරාසයක් වීම.
පුළුල් පරාසයක් වීම. broad base. පුළුල් පරාසයක් වෙන්න. මේක පුළුල් පරාසයක් වෙන්න ඕන. මොකද පුළුල් පරාසයක් වෙන්න ඕන කියන්නේ? එහෙනම් ලියන්න. තනි තනි පුජ්‍යලයන්ගේ බදු බර අවම කර ගැනීම සඳහා සමාජයේ විවිධ කොටස් සහ ජන කොටස් ආවරණය වන ලෙසින් වූ පුළුල් බදු ක්‍රමයක් පැවතිය යුතුයි. කියන්නේ මේ බදු ක්‍රමය හොඳ බදු ක්‍රමයක් නම් යහපත් සාර්ථක බදු ක්‍රමයක් නම් ඒ පුළුල් පරාසයක් වෙන්න ඕනේ. ඒ කියන්නේ එම බදු අය කළ යුත්තේ එක් තැනැත්තෙකුගෙන් එක් විශේෂිත වූ පුජ්‍යලයන්ගෙන් නෙවෙයි. එම තනි පුජ්‍යලයන්ගේ බදු බර අවම කරන්න සමාජයේ විවිධ කොටස් සහ විවිධ ජන කොටස් ආවරණය වෙන ලෙසින් වූ පුළුල් ක්‍රමයක් යටතේ බදු අය කළගත යුතුය. ඊළඟ මූලධර්මය ස්ථාවරත්වය. බදු ක්‍රමයක් ස්ථාවර වෙන්න. ලංකාවේ හරිම විරල දෙයක් නේ. රැට නිදාගත්තාම හිතේ අගමැති නෙවෙයි ආපහු එන්නේ. එළි වෙලා බලනකොට අගමැති වෙනස්. රැට නිදා ගන්නකොට බදු අනුපාත නෙවෙයි එළි වෙලා නැගිටින්නේ. ස්ථාවරත්වය. ස්ථාවරත්වය තියනවද? කිසිම ස්ථාවරත්වයක් නැහැ ලංකාවේ. ස්ථාවරත්වය. stability. නිදා ගන්න බෑ. එළි වෙනකොට මොනව වෙලා තියෙද්ද දන්නේ. එහෙමයි අපි. කොහෙද? වෙනරට. ලංකාව හොඳයි. right. එහෙනම් ලියා ගන්න රටක මොකද්ද මේ කියන්නේ? රටක බදු ක්‍රමය නිතර වෙනස් නොවිය යුතුය. දැන් මේක පටන් ගනිද්දිම වාට කියලා පටන් ගත්තේ ඔයා මේ සැරේ මේක ගොඩ ගියේ නැතොත් ප්‍රශ්නයක් වෙනවා. අනිවාර්යයෙන්ම මේක හරි ඩයිනමික් සබ්ජෙක්ට් එකක්. නිතර වෙනස් වෙන විෂයක්. ඒක නිසා නැවත ඊළඟ සැරේ කරද්දී අනිවාර්යයෙන්ම නැවත ඔයාට පන්ති වලට සහභාගී වෙන්න සිදු වෙනවමයි. මොකද අලුත් දේවල් එකතු වෙන නිසා, වෙනස් වෙන නිසා නිතර. එහෙනම් රටක බදු ක්‍රමය නිතර වෙනස් නොවිය යුතුයි කියන සංකල්පය එතනම නැති වෙනවා. පැහැදිලිද? ඇයි මේක මෙහෙම වුණාම මොකද්ද තියෙන ප්‍රශ්නේ? ඔයාලට තියෙන ප්‍රශ්නේ නම් මොකද වෙන්නේ? එක සැරයක් ෆේල් වුණොත් ඊළඟ සැරේට ආයි පන්ති යන එක. නෑ, ඊට වඩා දරුණු ව්‍යසනයක් මෙතන තියෙනවා. සාමාන්‍ය පුතා මතක තියාගන්න ආයෝජකයෝ ආයෝජනය කරන්න කලින් ශක්්‍යතා අධ්‍යයනයක් කරනවා. මේක හොඳයිද ආයෝජනය කරන ඔයාලා NPV NP ඔයාලා ගණනය කරන්නේ සුද්ධ වර්තමාන අගය, පෙරගෙවුම් කාල විශ්ලේෂණය, නේ? අභ්‍යන්තර ප්‍රතිලාභ අනුපාතය IRR ඔහොම කැල් කරනෝනේ. අනේ කැල් කරද්දී ඔයාලා මුදල් ප්‍රවාහයක් විදියට ගන්නව නේද? මොකද්ද? බදු වල ඉතිරි ප්‍රමාණය කියලා බදු මත ඉතිරි වන බදු ඉතුරුමක් කියලා. නේ? බදු ඉතුරුමක් කියලා ගන්නවා. සුද්ධ වර්තමාන අගය ගන්න එක කරද්දී. එහෙනම් අන්න එවැනි මත ගත්ත අපි හිතමු 128යි අවුරුදු 5 එකක් බලන්නේ. අවුරුද්ද මුල 128යි බදු අනුපාත තිබුණේ. අන්න ඔය ආයෙම 128 බදු අනුපාතය යටතේ කරලා බැලුවම මෙම ආයෝජනයේ කිරීම සුද්ධ වර්තමාන විශ්ලේෂණය අනුව හොඳයි.
ඔන්න අවුරුද්දක් විතර ගියාට පස්සේ රජයට හිතෙනවා මේ රජයේ පොඩි ෆන් එකක් ගන්නවා මේක වැඩි කරනවා 38යි. දෙන්නම් වැඩේ කියලා 38ක් කරනවා. දැන් ඔයා ශක්්‍යතා අධ්‍යයනය කරලා බැලුවාම මේ මුලින් පටන් ගත්තේ 28 යටතේ 38 යටතේ මල්ල කෙලිය මොකද වෙලා තියෙන්නේ? දැන් ඔයාගේ ආයෝජනය නොකළ යුතුයි කියලා එනවා සුද්ධ වර්තමානයේ විශ්ලේෂණේ. දැන් මොනව කරන්නේ? දැන් අවුරුද්දකට කලින් ආයෝජනය පටන් අරගෙනත් ඉවරයි. අන්න බලන්නකො. මොකද්ද මේ ව්‍යසනයට හේතුව? මෙන්න ආයෝජකයා ආයෝජනය කළ ඉවරනාට පස්සේ බදු අනුපාතය වෙනස් වුණා. මොකද උනේ? ආයෝජන තීරණය වෙනස් කරන්න වෙනවා. නමුත් වෙනස් කරගන්න බෑ ආයෝජකයට. ඒතර ආයෝජකයට ආයෝජනය පාඩුයි. අන්න මෙවැනි නිතර බදු ප්‍රතිපත්තිය බදු ක්‍රමය නිතර වෙනස් වෙන රටක ආයෝජනය කරන්න විදේශීය ආයෝජකයෝ වගේම දේශීය ආයෝජකත් කැමති නැහැ. ඊට පස්සේ මොකද කියන්නේ අපි? විදේශ ආයෝජන නැහැ. මුදල් ගලාගෙන ඉන්නේ නැහැ. ඩොලර් 1 200 පෙරලා. වෙන්න පුළුවන්ද බැරිද? අපෝ වෙන්න පුළුවන්. හේතු මොනවද බලන් යද්දී? හේතුව ඔය කියන ලොකු දේවල් නෙවෙයි. මෙන්න මේ මෙවැනි රජය විසින් ගන්න යම් අදූරදර්ශී තීරණ. මෙව බදු ප්‍රතිපත්ති ඒ රටක ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි වෙනස් නොකළ යුතුයි. මේව රාජ්‍ය ප්‍රතිපත්ති වෙන්න ඕනේ. පැහැදිලිද? අන්න ඒකයි පුතා අපි මේ මූලධර්ම වලම කතා කරනවා බදුකරණේ ස්ථාවරත්වයේ කියන එක තියාගෙන යන්න ඕනේ කියලා. නමුත් වර්තමාන පාලකයන් මොකද කරන්නේ? අන්න බදුකරණේ මූලධර්මයේම කඩලා දාලා එයා බදුකරණය තමන්ගේ දේශපාලන අරමුණු ඉටු කරගන්න පාවිච්චි කරනවා. පැහැදිලිද? right. අන්න ඒක තමයි මෙන්න මේ ස්ථාවරත්වය කියලා අපි කතා කරන්නේ. ඊළඟට අවසාන වශයෙන් අපි කතා කරමු පහසු බව සහ ස්වේච්ඡා අනුකූලත්වය. පහසු බව සහ ස්වේච්ඡා අනුකූලත්වය. 9 වෙනි මූල ධර්මය පහසු බව සහ ස්වේච්ඡා අනුකූලත්වය. පහසු බව හා ස්වේච්ඡා අනුකූලත්වය. ඉංග්‍රීසි වලින් කියනවා convenience and voluntary compliance. convenience and voluntary compliance අනුකූල වෙනවා. compliance එනම් හොඳ බදු ප්‍රතිපත්තියක් තියෙන රටක බදු ගෙවීම බදු ගෙවන්නාට පහසු වෙන්න ඕන. ඒ වගේම බදු ගෙවන්නා තම කැමැත්තෙන් බදු ගෙවිය යුතුයි. ලියා ගන්න මේ අර්ථයේ පනවනු ලබන බදු ගෙවන්නාට පහසු විය යුතු අතර එම බදු ගෙවන්නා සොකැමැත්තෙන්ම එම බදු ගෙවීම සිදු කළ යුතුය. බදු ගෙවන්නා සොකැමැත්තෙන්ම එම බදු ගෙවීම සිදු කළ යුතුය. නමුත් තවලට බලන්න පුළුවන් ලංකාවේ බදු ගෙවන පුද්ගලයා බදු ගෙවන්නේ තමන්ගේ කැමැත්තෙන්ද නැද්ද? මෙහෙමයි පුතා උදාහරණයකට ඇමරිකාවේ තියෙනවා දියුණු රටවල් වල තියෙනවා දරුවෝ අපි ගත්තට පස්සේ කෝෆි ෂොප් වර්ග ෂොප් තියෙනවා. කෝෆි ෂොප් කෝෆි බෝන්න තියෙන කෝපි කඩ අපි කෝපි කඩේ කියන්නේ කියන්නේ එක නෙවෙයි. අපි ඒකට කෝෆි ෂොප් පොස් විදියට කියන. හරි. ඔන්න එක ගත්තාම ඇමරිකාවේ තියෙන පුතා ෂොප් වර්ග දෙකක්. එකක් ඇවිල්ලා තීරු බදු නැත්නම් බදු රහිත අනිත් එක බදු සහිත. බදු සහිතකේ මිල වැඩි. මොකද බදුත් ඇඩ් වෙලානේ. ඒතකොට ඇමරිකාවේ මිනිස්සු පොලිමේ යන්නේ ලංකාවේ වුණා නම් ඔකේ කොහෙද යන්නේ? බදු රහිත එක 50යි බදු සහිත එක 100යි. 50කද 100කද? 100කට නිලමැස්සෙක්වත් නැහැ. මොකද කරන්නේ? 50කේ පොලිම ගෙදර ඉඳලා පොලිම. අන්න. හැබැයි ඇමරිකාවේ පුතා වෙනස්. එයාලා වැඩිපුරම පරිභෝජනය කරන්නේ බදු තියෙන බදු ගහන භාණ්ඩ හා සේවා. ඇයි ඒ? ස්වේච්ඡානුකූලතාවය කැමැත්තෙන් බදු ගෙවන්නේ. ඇයි ඒ? මොකද ඒ රටේ පාලකයන් එම ගන්නා බදු මුදලින් රටේ සංවර්ධනයට දායක වෙනවා. රටේ දිනුවක් කරනවා. ලංකාවේ නම්
ඇමතිවරු වාහන ගේනවා නේ. එයාලා සංචාර යනවා. සමහරු තමන්ගේ පෞද්ගලික රෝගාබාධ සඳහා විදේශ රටවලින් බෙහෙත් ගන්නවා. බදු ගෙවන පුද්ගලයා අනේ ඌ හැමදාම OPD එකෙන් බෙහෙත් ගන්නෙ නේ. රජයේ රෝහලක OPD එකෙන් නේ. එතකොට අනුන්ට වාහන අරන් දෙන්න අපි සල්ලි ගෙවනවද? අන්න බලන්නකො අපේ තියෙන ආකල්පේ. ඇයි එහෙම වෙලා තියෙන්නේ? ස්වේච්ඡානුකූලතාවයක් නැහැ. ඇයි ස්වේච්ඡානුකූලතාවයක් නැත්තේ? මේ උපයන බදු මුදල් පරිභෝජනය කරන ආකාරය පිළිබඳ විනිවිද භාවයක් නැහැ. රටේ බදු ගෙවන පුද්ගලයාට විශ්වාසයක් නැහැ. එහෙනම් එවැනි විශ්වාසයක් රහිත විශ්වාසයක් නැති රටක බදු ගෙවන්නා ස්වේච්ඡාවෙන් බදු ගෙවන්නේ නැහැ. ඒකයි මේ රජයට බදු පරිපාලනය සඳහා වෙනම ආයතනයක් දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව කියලා ආයතනයක් දාගෙන නේ. ඒකේ බදු ගණනය කරන පුද්ගලයෝ විශාල කාර්ය මණ්ඩලයක් දාගෙන අන්න බලන්නකො බදු පයිල් පරීක්ෂා කර පස්සේ ලවන්න වෙලා තියෙන්නේ මොකක්ද? එහෙනම් මෙන්න මේ ආකල්පය හදන්න නම් පුතා අපි ආකල්පය හදාගන්න කියලා මිනිස්සුන්ට බැලලා වැඩක් නැහැ. රටේ පාලකයා ආදර්ශමත් වෙන්න ඕන. රටේ පාලකයා මේ බදු ක්‍රමයෙන් උපයන සෑම බදු රුපියලක්ම පාවිච්චි කරන්නේ රටේ සුබ සාධනයට මහ ජනතාවගේ සුබ සාධනයන්ට තමයි කියන එක ඒ රටේ බදු ගෙවන පුරවැසියාට දැනෙන්න ඉඩ හරින්න ඕන. ඒක දැනෙන්න ඉඩ හරින්න නම් ඒ ප්‍රතිලාභය පාරිභෝගිකයාට දෙන්න ඕනේ. නැත්නම් බදු ගෙවන්නාට දෙන්න ඕනේ. රටේ මාර්ග ටික හැදෙන්න ඕනේ. ග්‍රාමීය ප්‍රදේශ දුෂ්කර ප්‍රදේශ දියුණු වෙන්න ඕනේ. එහෙම හොඳ යහපත් බදු ප්‍රතිපත්තියක් තියෙනවා නම් දැනටත් වහලක් නැති ඉස්කෝල තියෙන්න බෑ. නේ? ගයක් ආවාසයක් නැති පන්සලක් තියෙන්න බෑ. හරියට පිළිසකරන ගත්ත දේව ප්‍රතිමාවක් නැති කෝවිලක් තියෙන්න බෑ. රයිට්? පල්ලි හරියට වැඩ ඉවරලා තියෙනවා. හැම ගමකටම ලයිට් නැති තියෙන්න ඕනි. නේද? මොකද සියල්ලම කොළඹට විතරක් සීමා වෙලා හරියන්නේ නැහැ. අපි ලස්සනයි කියන්නේ කොළඹ. හැබැයි ගමට ගිහින් බලමු ඔය මුකුත් නැහැ. හැබැයි බදු ගෙවන හැම මිනිස්සෙම භාණ්ඩ සේවාව මත හැම මිනිස්සෙම එක හා සමාන බදු ගෙවනවා. අපි ඉස්සරහදී කතා කරනවා. එහෙම බදු ක්‍රමයක් ගෙවනවා නම් එයා ස්වයං අනුකූලතාවයක් වෙන්න නැතුව ඉන්න නම් ස්වයං අනුකූල වෙන්න නම් සහ කලකිරීමක් නැතුව බදු ගෙවන්න නම් රටේ පාලකයා මෙම බදු මුදල් පරිහරණය පිළිබඳ විනිවිද ප්‍රතිපත්තියක් අනුගමනය කරන්න. රෝහලකට අවශ්‍ය අංගෝපාංගයක් නොගන්නත් තම පාර්ලිමේන්තු කටයුතු සඳහා මිලියන ගණනින් දිනක ආහාර සඳහා වැය කරන්නත් ඔයාලගේ බදු මුදල් අපේ බදු මුදල් යොදවන රටක කොමන නම් ස්වයං අනුකූලතාවයක්. එහෙනම් ඔයා මේ පාඩම ඉගෙන ගත්තට පස්සේ ශ්‍රී ලංකාව තුළ තියෙන්නේ හොඳ බදු ප්‍රතිපත්තියක් සහිත බදු ක්‍රමයක්ද නැද්ද කියන එක මෙන්න මේ මූලධර්මානුකූලව කටයුතු කරලා බලන්න. හොඳයි. එම කොටසත් එක්ක අපි මුලින්ම මේ බදුකරණයේ හැඳින්වීම කියන මාතෘකාව යටතේ බදුකරණයේ යම් බද්දක් යනු කතා කරා, බදුකරණයේ කාර්යයන් කතා කරා, ඊළඟට බදුකරණයේ මූලධර්ම මෙන්න මේ විදියට අවසන් වෙනවා. පහසු බව සහ ස්වේච්ඡානුකූලත්වය සමග